ආයුබෝවන් දූල පුතාලා හැමෝටම. අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය විෂයෙහි 9වෙනි පාඩම බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය. එතකොට දූල පුතාලට මතක ඇති අපි මේ කරන සාකච්ඡාව මීට පෙර පාඩම එනම් අපි මීට පෙර පාඩම අපි සාකච්ඡා කරේ මුදල් පොත කියන ඒකකය ගැන පාඩම් ඒකකය. ඊට කලින් පාඩම ව්‍යාපාරයක නඩත්තු කරන මූලික සටහන් ලේඛන සාකච්ඡාව. එතකොට මතක ඇති අපේ 10 වසර පෙළ පොතේ ඒ 7 වන පාඩම යටතේ අපට අධ්‍යයනය කරන්න අපි හඳුනගත්තා මූලික සටහන් ලේඛන කීයක්ද? 6ක්. ඔගොල්ලන්ට මතක ඇති ඒකේ අංක දෙකට තිබ්බේ මොකද්ද? බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය. බැංකු ගිණුම කියන මූලික සටහන් ලේඛනය. නමුත් අපි අපේ පෙළ පොතේ ඒ තිබෙන පිළිවෙලට යනකොට අපි මේ මූලික සටහන් ලේඛන ගැන වැඩිදුර සාකච්ඡාවේදී අපි මුලින්ම කතා කළේ මුදල් පොත ගැන. ඊට පස්සේ ඊට සම්බන්ධිත සුළු මුදල් පොත සාකච්ඡාව අපි දෙවනුව ආරම්භ කළා. ඒ සුළු මුදල් සාකච්ඡාවෙන් පස්සේ අපිට දැන් එහෙමනම් කතා කරන්න තියෙන්නේ මේ මූලික සටහන් ලේඛනයක් විදිහට අපි ආයතනයක පවත්වාගෙන යන මේ තවත් වැදගත් ලේඛනයක් වන මේ බැංකු ගිණුම පිළිබඳ සාකච්ඡාව තමයි අපි අද ආරම්භ කරන්නේ. මුලින්ම අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා මේ බැංකු ගිණුම ගැන. ඊට පස්සේ පසු පාඩමක් විදිහට පසු චැප්ටර් එකක් විදිහට අපි මේ ඒකේ තියෙන තවත් අනුමාතෘකාවක් වන බැංකු සැසඳුම් විස්තරය ගැන සාකච්ඡාව අපි ආරම්භ කරනවා. එhmenan මේකත් අපි මේ පෙළ පොතේ එහෙම නැත්නම් අපට නියම කරලා තියෙන මේ විෂය නිර්දේශය තුල ඉතාමත් වැදගත් පාඩමක් විදිහට අපිට මේ බැංකු ගිණුම කියන එක හඳුන්ව ගන්න පුළුවන්. මේ ආශ්‍රිතව විවිධ වර්ගයේ ප්‍රශ්න අපිට විභාගයේදී ලැබෙන්න පුළුවන්. න්‍යායාත්මක වගේම ගණන් හදන්න, ගිණුම් සකස් කරන්න අපිට විවිධාකාරයේ ප්‍රශ්න අපිට අපේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවලදී අපිට ලැබෙයි. ඒ අභ්‍යාස කරන්න. එහෙමනම් අපි ඊටමත් උනන්දුවෙන් සවන් දෙන්න ඕන. ඒ වගේම අධ්‍යයනය කරන්න ඕන, තේරුම් ගන්න ඕන. තවත් වැදගත් පාඩම් ඒකකයක් විදිහට මට ඕගොල්ලන්ට හඳුන්වලා දෙන්න පුළුවන් අපේ මේ 9 වෙනි පාඩම් ඒකකය වන බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය. නම් අපි ඕගොල්ලන්ට තිරේ පෙන්වනවා අපේ පෙළ පොතේ අපිට ලැබෙන ඒ පින්තූරය අපි මේ අවස්ථාවේදී අපිට දකින්න හම්බෙනවා. මට පේන්නේ මේකෙන් අපි පෙන්වන්නේ බැංකු ආයතනයක දර්ශනයක්. මේ තියෙන්නේ එතනදී අපිට දකින්න ලැබෙන දේවල් ස්ටෑන්ඩින් ඕඩර් ෆෝම් එකක් කියලා මෙතන තියෙනවා. ස්ථාවර නියෝග කියලා තමයි අපි සිංහලෙන් කියන්නේ. monthly bank statement මාස්පතා අපිට ලැබෙන බැංකු ප්‍රකාශයක්. ඒකේ චිත්‍රණය කරලා තියෙනවා. ඒකේ ඒ ලියකියවිල්ල ඒ වගේම ඉතාමත් උනන්දුවෙන් තමන්ගේ රාජකාරිය කරන බැංකු නිලධාරීන් කීප දෙනෙකුත් අපිට පේනවා. මේ පැත්තේ ඊටත් වඩා විශාල පිරිසක්, විශාල දෙපාර්තමේන්තුවක් අපිට පසුබිමේ දර්ශනය වෙනවා. එහෙනම් බැංකු ආයතනය කියලා කියන්නේ ආර්ථිකය තුල ඉතාමත් වැදගත් කාර්යභාරයක්, ඒ වගේම උපකාරක සේවාවක් සපයන විශේෂයෙන් ව්‍යාපාරික ප්‍රජාවට ඉතාමත් වටිනා උපකාරක සේවාවක් එම්නම් මූල්‍ය සේවාවන් කරන
ආයතන සංවිධාන විශේෂයක් විදිහට තමයි අපිට බැංකු හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. ඕගොල්ලන්ට මතක ඇති මම අපි සාකච්ඡා කරපු පළවෙනි පාඩමේදී මේ ව්‍යාපාරික පසුබිම කියන මාතෘකාව යටතේ අපි කළ සාකච්ඡාවේදී අපි මේ බැංකු ගැන ඉතාමත් සුළුවෙන් කතා කළා. කියන්නේ ඒ අවසාන වකවානුවේ අපි වර්තමානයේ සිටින යුගය ගැන කතා කරනකොට ඒ යුගය මේ ඩිජිටල් යුගයට පරිවර්තනය වෙලා තියෙන හැටි අපි අපූරු උදාහරණත් එක්ක එතෙන්දී අපි කුඩා සටහනක් ඕගොල්ලන්ට හැඳින්වුවා. ඕගොල්ලන්ට මතක ඇති මම ඕගොල්ලන්ට කිව්වා අද අපේ බැංකුව කියන එක ඉතාමත් කුඩා වෙලා අපේ මුදල් පසුම්බිය දක්වා එක කුඩා වෙලා සමහර වෙලාවට අපි මේ අතේ භාවිතා කරන මේ කුඩා ජංගම දුරකථනයත් මේ බැංකුවක කවුන්ට් එකකින් කැසිය එකකින් කරන කාර්යභාරය ඉතාමත් අපූරුවට අපිට කර ගැනීමට අපි විසින්ම කර ගැනීමට අපිට උපකාර වන හැටි ඒ වගේම විවිධ ව්‍යාපාරික ගනුදෙනු සඳහා අපිට ඉතාමත් පහසුවෙන් මේ බැංකු සේවාවන් හසුරවන්න අද දින මේ ඩිජිටල් යුගය අපිට උපකාර වන හැටි අපි අපූර්වට ඔයගොල්ලන්ට අපි උදාහරණ විදියට අපි සාකච්ඡාවේදී අන්තර්ගත කළා. ඔයගොල්ලන්ට මතක ඇති. එහෙනම් මේ බැංකු කියන්නේ අද ඉතාමත් පෙරලිකාර යුගයක පසුවන ශීඝ්‍රයෙන් දියුණු වන ඩිජිටල් කරණය වන ව්‍යාපාරික ගනුදෙනු ඉතාමත් පහසු වන අපිට උපකාරක සේවාවක් විදිහට අපිට බැංකු හඳුන්ව ගන්න පුළුවන්. එhmenan අපි බලමු මේ බැංකු කියන ආයතනයක් අපිට කොහොමද මේ ව්‍යාපාරයකට කුමන ආකාරයෙන්ද උපකාර වන්නේ කියලා ඉදිරි සාකච්ඡාවේදී. හරි. එතකොට ලංකාවේ අපි බැංකු කියලා හඳුන්වා ගන්න දේවල් මේවා අපේ සිලබස් එකේ අපිට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න නෑ. මං හිතන්නේ අපිට ඒවා ගැන කතා කරන්න තින්නේ ඉදිරි පාඩම් වලදී ඊළඟ අපේ 11 වසරට යනකොට ඒ වගේම උසස් පෙළට යනකොට අපිට මේ දේවල් ගැන යම්කිසි දීර්ඝ සාකච්ඡාවක් කරන්න සිද්ධ වෙයි. ඒත් අපි මේ බැංකු ගිණුම් කියන ඒ මාතෘකාවට පිවිසුමක් ලබා ගැනීමේදී මම හිතනවා ලංකාවේ තියෙන බැංකු ගැන ඉතාමත් කුඩා මතක් කිරීමක් හැඳින්වා දීමක් කරොත් හොඳයි කියලා. එතකොට මේ බැංකු ආයතන කියලා ලංකාවේ කියන්නේ ඒක කීපයක් තියෙනවා. වර්ග කීපයක බැංකු අපිට හම්බ වෙනවා. එතකොට මේවා නියාමනය වණ්ඩ ශ්‍රී ලංකා මහ බැංකුව කියන අපේ නියාමන ආයතනය තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව තමයි මේ බැංකු කටයුතු පිළිබඳ නියාමනය කරන්නේ, නීති රීති සකස් කරන්නේ සහ බැංකු පිළිබඳ විපරම් කරලා යම්කිසි දෝෂයක් මොනවා හරි සිද්ධ වෙනවා නම්, අගතියක් සිද්ධ වෙනවා නම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ආයතනය තමයි නියාමන ආයතනය තමයි ශ්‍රී ලංකා මහ බැංකුව. එතකොට ලංකාවේ අපිට බැංකු වර්ග කීපයක් අපිට හම්බ වෙනවා. හරි? ඒවා කීපයක් ගැන සඳහන් කරොත් ප්‍රධාන වශයෙන් අපේ සාකච්ඡාවට භාජනය වන බැංකු විශේෂය තමයි මේ වාණිජ්‍ය බැංකු කියන බැංකු ආයතන වර්ගය. ඒතර වාණිජ්‍ය බැංකුවකට තමයි අපි මේ කතා කරන අද දින අපේ මාතෘකාවට බවට පත්වන මේ ජංගම ගිණුම් බැංකු ගිණුම් නඩත්තු කිරීමේ ඒ හැකියාව ලැබෙන්නේ මේ වාණිජ්‍ය බැංකු කියන ආයතන. වාණිජ්‍ය බැංකු වලට අමතරව අපිට හමු වෙනවා ඉතිරි කිරීමේ බැංකු කියන බැංකු විශේෂිකුත් හම්බ වෙනවා. ඒ වගේම විශේෂ බලපත්‍රලාභී බැංකු එහෙම නැත්නම් සංවර්ධන බැංකු කියන බැංකු විශේෂිකුත් අපිට හම්බ වෙනවා. එතකොට අපි මේ කියන අනෙකුත් බැංකු වර්ග වලින් ජංගම ගිණුම් සේවාවන් අපිට ලබා ගන්න බැහැ. ඒ වුණත් ඒවායින් අපිට මුදල් ඉතිරි කිරීම කරන්න, තැන්පතු කරන්න, ඒ වගේම අපිට අවශ්‍ය ණය පහසුකම් ලබා ගැනීම මේ වගේ සේවාවන් අපිට ඒ අනෙකුත් බැංකු වර්ග වලින් අපිට ඒ සේවාවන් සපයා ගන්න පුළුවන්. එතකොට
මේ බැංකු ආයතන වල බැංකුවක් කියලා කියන්නේ සේවා සපයන ආයතනයක්. මතක තියාගන්න. අපිට බැංකුවකින් මේ භෞතිකව අල්ලන්න පුළුවන් විදිහේ නිෂ්පාදනයක් අපිට ලැබෙන්නේ නැහැ. අපිට සැලසෙන්නේ සේවාවක් තමයි. ඒ සේවාව සැපීමේදී අපිට නොයෙකුත් ලියකියවිලි ඉතාමත් විධිමත් ආකාරයකින් අපිට නඩත්තු කරන්න සිද්ධ වෙනවා. සරලව කිව්වොත් එහෙම මුදලක් තැන්පතු කරන්න අපිට භාවිතා කරන්න වෙනවා තැන්පතු පත්‍රිකාව. ඒ වගේම තමයි මුදලක් අයින් කරගන්න වුණොත් අපිට භාවිතා කරන්න වෙනවා මූලාශ්‍ර ලියකියවිල්ල මුදල් ඉවත් කර ගැනීමේ පත්‍රිකාව withdrawal form එකක්. එහෙම නැත්නම් මුදල් ආපසු ගැනීමේ පත්‍රිකාවක් කියලා මේ වගේ නම් වලින් අපි හඳුන්වනවා. ඒ වගේම අපි ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරොත් අපිට ඊට සාක්ෂියක් විදිහට අපිට ලැබෙනවා සහතිකයක්. ඒකට අපි කියනවා ස්ථාවර තැන්පතු සහතිකය කියලා. ඉතින් මේ ආදී වශයෙන් අපි බැංකු ගනුදෙනු කරනකොට අපිට චෙක් පොතක් අපිට ගන්න සිද්ධ වෙයි. මේ කුමන ආකාරයේ ලියකියවිල්ලක් ගත්තත් ඒකෙන් අපි සකස් කරන ගනුදෙනුවේ වටිනාකම තීරණය කරන්නේ ගනුදෙනුකරු සහ බැංකුව විසින් ඒ අවස්ථාවේදී සකස් කරන ගනුදෙනුව මත. එකම චෙක් පතකින් අපිට රුපියල් 100ක ගෙවීමක් කරන්න පුළුවන්. එම චෙක් පතම අපිට රුපියල් කෝටියක් ගෙවන්නත් භාවිතා කරන්න පුළුවන්. ඒකේ අවශ්‍යතාවයන් නීති රීති සමූහයක් තියෙනවා. ඒ දේවල් සෑහීමටපත් වෙනවා නම් අපිට කුඩා පරිමාණයේ වූ මහා පරිමාණයේ ගනුදෙනු ඕන දෙයක් අපිට කරන්න පුළුවන්. ඊළඟට මේ බැංකුවල පවත්වගෙන යන ගිණුම් වර්ග කීපයක් තියෙනවා. ඒ අතරතුර අපිට හම්බෙන දේවල් තමයි ජංගම ගිණුම්, ඒ වගේම ඉතිරි කිරීමේ ගිණුම්, ඊට පස්සේ ස්ථාවර තැන්පතු. මේ වගේ ගිණුම් වර්ග විශේෂයක් තියෙනවා. ඉතිරි කිරීම ගිණුම් ගත්තොත් එහෙම ඒකේ ප්‍රභේද රාශියක් තියෙන්න පුළුවන්. සාමාන්‍ය ඉතිරි කිරීම, ළමා ඉතිරි කිරීමේ ගිණුම්, ඒ වගේම වැඩිහිටි ගිණුම්, ඊට අමතරව බැංකු විවිධ නම් වලින් ගිණුම් වර්ග හඳුන්වලා දෙනවා. කාන්තා ගිණුම්, රන් ගිණුම්, මේ ආදී වශයෙන් නොයෙකුත් බැංකු නිෂ්පාදන අපි දකිනවා අලෙවි ප්‍රවර්ධන කටයුතු වල යෙදෙනවා මේ අපිට දකින්න ලැබෙන මාධ්‍ය ඔස්සේ. එමනම් බැංකු කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතාමත් තරඟකාරී ව්‍යාපාර කටයුතු කරන, උපකාරක සේවා කටයුතු කරන ආයතන පද්ධතියක්. එතකොට ලංකාවේ බැංකු රාශියක් තියෙන බව අපි දන්නවා. 20ක් 25ක් ඒ වගේ විශාල ප්‍රමාණයේ බැංකු තියෙනවා. ප්‍රමාණයක්. ඒ වගේම මීට අමතරව මූල්‍ය සේවාවන් සපයන තවත් ආයතනත් නැතුවා නොවේ. මේවා වලිනුත් මේ බැංකු වලින් කටයුතු කරන ඇතැම් මූල්‍ය නිෂ්පාදන අපිට හඳුන්වලා දෙනවා මේ අනෙකුත් මූල්‍ය ආයතන බැංකු නොවුනත් ලීසින් සමාගම්, ෆිනෑන්ස් කම්පැනිස් යන විවිධ නම් වලින් අපි මේ ආයතන වෙළඳපොලේ අපි හඳුන ගන්නවා. හොඳයි. ඒ කෙටි හැඳින්වීමත් එක්ක අපි දැන් අද දින අපි සාකච්ඡා කරන මේ මාතෘකාවට අපි ප්‍රවේශයක් අරගමු. අපි බලමු විෂය නිර්දේශය යටතේ අපිට සාකච්ඡා කරන්න තියෙන උපමාතෘකා පෙළ ගැස්සිලා තියෙන්නේ කුමන ආකාරයෙන්ද කියලා. එමනම් අපි මේ බැංකු ගිණුම් පිළිබඳ සාකච්ඡාව අපි කොටස් දෙකකින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට තමයි මේ පෙළ පොත පෙළ ගැස්සිලා තියෙන්නේ. ඒකේ පළවෙනි කොටස අපි බැංකු ගිණුම පිළිබඳ අධ්‍යයනය කරනවා. දෙවන කොටසෙන් තමයි අපි මේ බැංකු සැසඳුම් විස්තරය කියන මාතෘකාව
අපිට තාම මේ ගැන අදහසක් නැහැ. ඒ දෙවන මාතෘකාව අපි දෙවන කොටසෙන් අපි සාකච්ඡාව ආරම්භ කරමු. එහෙමනම් අපි බලමු මේ බැංකු ගිණුම කියන මාතෘකාව යටතේ අපිට කතා කරන්න තියෙන දේවල් මොනවද කියලා. ඒ යටතේ අපි සාකච්ඡා කරනවා බැංකු ගිණුමක මුදල් තැන්පතු කිරීම අපේ ගිණුම් කරන පද්ධතිය තුළට අපි සටහන් කරගන්නේ කුමන ආකාරයෙන්ද කියලා. කුමන ගිණුම් වලද අපි මේ දේවල් ගිණුම්ගත කරන්නේ. ඒ මුදල් තැන්පතු කිරීම. ඊළඟට මේ බැංකු කියනකොට අපිට අමතක කරන්නම බැරි තවත් දෙයක් තමයි මෙන්න මේ චෙක්පත් තැන්පතු කියන එක. චෙක් පත්‍ර කියන ඒ දේවල්ද අපි තැන්පතු කරනවා. මොකද්ද චෙක් පොතක් චෙක් පත්‍රයක් තැන්පතු කරනවා කියලා කියන්නේ. ඒක මුදල් වලින් තැන්පත් කරනවට වඩා වෙනස් වෙන්නේ කොහොමද? ඒක ගිණුම්ගත කරන්නේ කොහොමද? ඇතැම් වෙලාවල් වල චෙක්පත් තැන්පතු කරයින් පස්සේ අපිට යම් ගැටලු පැන නගිනවා. මොකද චෙක්පත් වල තියෙන විශ්වසනීය භාවය මුදල් වල තරම් නැති බවක් අපිට හොයාගන්න පුළුවන්. ඒක තමයි චෙක්පත්‍ර ගනුදෙනු වල ස්වභාවය. සමහර වෙලාවට චෙක්පත්‍ර ගනුදෙනු එක්ක අපි වැඩ කරනකොට ඒ ගනුදෙනුව අවලංගු කරන්න සිද්ධ වෙන අවස්ථාවල් අපිට හමු වෙනවා ප්‍රායෝගිකව. චෙක්පතක් අගරු වීම කියලා අපි කියනවා. ඒ පිළිබඳ අපිට වෙනම කතා කරන්න තියෙනවා. න්‍යායාත්මක කරුණු අගරු වීම යන මාතෘකාව යටතේ චෙක්පතක් අගරු වෙනවා කියලා කියන්නේ මොකද්ද? බලන්න අගරු වීම. චෙක්පතක් නිකුත් කරන්නේ කොහොමද? ගෙවීම සඳහා. එතකොට මේ ව්‍යාපාරයට ද්විත්ව ආකාරයකින් චෙක්පත් භාවිතා කරන්න පුළුවන්. එකක් තමයි තමාට බාහිරින් ලැබෙන්න තියෙන මුදල් වෙනුවට ඊට ආදේශකයක් විදිහට භෞතිකව මුදල් ලබා ගන්නවට වඩා මේ චෙක් පත්‍රයක් මාර්ගයෙන් තමාට ලැබෙන්න තියෙන මූල්‍යණය මුදල් අපිට ව්‍යාපාරයට එකතු කරගන්න පුළුවන් චෙක්පත් මාර්ගයෙන්. බාහිරින් ව්‍යාපාරය අභ්‍යන්තරයට. ඒ වගේම චෙක්පත් අපිට භාවිතා කරන්න පුළුවන් ආයතනයේ විසින් බාහිරට ගෙවන්න තියෙන මුදල් අවශ්‍යතාවයන් සඳහා ව්‍යාපාරයෙන් චෙක්පත්‍ර භාවිතා කරලා අපිට ඒ ගෙවීම් සිද්ධ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපේ ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ අපි ගැනුම් කරන්නේ අපේ සැපයුම් කරුවන්ගෙන්. ඒ ගන්න අවස්ථාවක අපේ සැපයුම් කරුවන්ට අපිට මුදල් වෙනුවට අපිට චෙක් පත්‍රයක් භාවිතා කරලා ගෙවීම සිද්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ණයට ගන්න භාණ්ඩ සඳහා ණය ගෙවන්න සිද්ධ වන ඒ පසු දිනයකදී වද අපිට පුළුවන් මේ චෙක් පොතක් මාර්ගයෙන් ගෙවීමක් සිද්ධ කරන්න. එතකොට එහෙමනම් චෙක්පත් අපිට ලැබෙන දේවල් තියෙනවා. ලැබෙන දේවල් නම් අපි ලැබීම් විදියට ව්‍යාපාරයේ සටහන් කර ගන්න ඕන. චෙක්පත් අපි තැන්පත් කර ගන්න ඕන. ඒ වගේම ගෙවීම් නම් අපි ව්‍යාපාරයෙන් පිටතට ගෙවීම් සිද්ධ කරන්න ඕන. එහෙමනම් ඒ පිළිබඳ අපි මේ සාකච්ඡාවේදී අපි හොඳ අවබෝධයක් ලබා ගැනීමට අපි උත්සාහ කරමු. ඒ වගේම අපිට හම්බ වෙන තවත් දෙයක් තමයි මේ අයිරාව කියන එක. මීට ඉස්සෙල්ලා අපි පුංචි සඳහනක් කරා මේ ව්‍යාපාරික වගකීම් පිළිබඳ සාකච්ඡාවේදී. බැංකු අයිරාවක් කියන්නේ මොකක්ද කියලා. පුංචි සටහනක් කරා. නමුත්
මෙම පාඩමේදී අපි ඊටත් වඩා පුළුල් අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන් කුමක්ද මේ බැංකු අයිරාව කියන්නේ කියන එක ගැන. හොඳයි. අපි බලමු එහෙමනම් දෙවන කොටස බැංකු සැසඳුම් විස්තරය කියන කොටස යටතේ අපි සාකච්ඡා කරන මාතෘකාවල් ටික මොනවද කියලා. බැංකු ප්‍රකාශය කියන ඒ ලියකියවිල්ල ගැන අපි හඳුන ගන්නවා. මොකද්ද බැංකු ප්‍රකාශයක් කියලා කියන්නේ? ඊළඟට බැංකු ගිණුමේ සහ බැංකු ප්‍රකාශයේ ශේෂ වෙනස් වීමට හේතු. අන්න මෙතන දෙකක් කියනවා මේ. බැංකු ගිණුමේ සහ බැංකු ප්‍රකාශයේ ශේෂ වෙනස් වීමට හේතු. මෙතන 1 2. මොකද්ද මෙතන මේ බැංකු ගිණුම කියලා කියන්නේ? බැංකු ප්‍රකාශය කියලා කියන්නේ මොකද්ද? අපිට නිර්වෝල් අවබෝධයක් තාම නැහැ. මොකද මේ මාතෘකාව සාකච්ඡා කරන්නේ නැතුව අපිට මේ දේවල් අපිට තේරුම් ගන්න අමාරුයි. නේද? ඉතින් ඒක හන්දා දැනට අපි මේක මතක තියාගමු. බැංකු ගිණුමයි බැංකු ප්‍රකාශයයි කියන්නේ මොකද්ද කියලා. මොකද මේ බැංකුත් එක්ක වැඩ කරනකොට අපේ තියෙනවා භෞතිකව බැංකුවකට ගිහිල්ලා බැංකුවෙත් අපේ account එකක් තියෙනවා. ඊට පස්සේ ඒ account එකට ප්‍රතිබිම්බයක් වගේ ඒකෙම වගේ account එකක් අපි ව්‍යාපාරෙත් අපි නඩත්තු කරන්න ඕන. අපිට ඉවක් බවක් නැතුව චෙක්පත් නිකුත් කරගෙන යන්නත් බෑ, මුදල් දාන්නත් බෑ. අපි මේ පිළිබඳ වාර්තාවල් තියාගන්න ඕන. ඒක නිසා බැංකුවත් එක්ක කරන සියලුම කටයුතු අපි හැකිතාක් දුරට 100% සම්පූර්ණව ව්‍යාපාරය ඇතුලේ බැංකු ගිණුමක් නඩත්තු කරන්න සිද්ධ වෙනවා. ඒක හන්දා තමයි අපි මෙතනදී බැංකු ගිණුම කියලා අපි අදහස් කරන්නේ. බැංකු ප්‍රකාශය කියන එක මේක අයත් වන්නේ බැංකුව. බැංකුව විසින් අපට අයත් ඒ ගිණුමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඒ ගණදෙනු අන්තර්ගත කරලා අපිට ලැබෙන ප්‍රකාශයක් තමයි ස්ටේට්මන්ට් එකක් තමයි බැංකු ප්‍රකාශය කියලා කියන්නේ. එතකොට මේ දෙක අතර ශේෂ න්‍යායාත්මකව සමාන වෙන්න අවශ්‍ය වුණත් ඒ දෙක අතර ශේෂ වෙනස් වීමක් සිද්ධ වෙනවා කියලා කියනවා. හරි? ඒක නිසා තමයි මේ බැංකුවේ තුල අපට අයත්ව තියෙන ශේෂය සහ ව්‍යාපාරයේ තුල තියෙන ශේෂය මේ දෙක සංසන්දනය කරන්න අවශ්‍ය වන්නේ. සැසඳුමක් කියලා කියන්නේ ඒක තමයි. මේ වගේ වෙනසක් හම්බ වුණොත් මොකද්ද මේ වෙනස කියන එක ඒ පිළිබඳ හොයා බලන්න අපි කරන උත්සාහයට තමයි අපි කියන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශයක් පිළියෙල කිරීම කියලා. එමනම් ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට අපිට බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කරන්න සිද්ධ වෙනවා කියලාත් කියනවා. යම් යම් වැරදි එහෙම නැත්නම් අතපසු වීම සහ නොදන්නා ගනුදෙනු තියෙනවා නම් ඒවා අපේ ව්‍යාපාරයේ තුල නඩත්තු කරන බැංකු ගිණුමට යාවත් කාලින කරන්න සටහන් කරන්න අවශ්‍යතාවයක් පැන නැගීම තමයි අපි කියන්නේ ශේෂය සංශෝධනය කරනවා කියලා. ඒකට අපි කියනවා මෙම ක්‍රියාකාරකමට මේ එක්සර්සයිස් එකට තමයි අපි කියන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කිරීමක් කියලා. හොඳයි. එhmenan මෙන්න මේ මාතෘකා ටික ඔස්සේ තමයි අපේ මේ බැංකු ගිණුම කියන සාකච්ඡාව අපි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එhmenan අපි තව දුරටත් ඉදිරියට යමු අපේ සාකච්ඡාව අරන් යෑමට. හොඳයි. බැංකු ගිණුමක් බැංක් account එකක් අපි බලමු මොකද්ද බැංකු ගිණුමක් කියලා කියන්නේ. ඇයි බැංකු ගිණුමක් අපිට අවශ්‍යතාවයක් වන්නේ කියලා. මම මේක මේ විදිහට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. අපි දන්නවා ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ ඕනම රටක දියුණු වන ආර්ථිකයක නැතුවම බැරි සාධකයක් බවට අද බැංකු පත් වෙලා තියෙනවා. ඒක අපි අවිවාදයෙන් පිළිගන්න දෙයක්. එතකොට බැංකු
සේවාවන් මේ ව්‍යාපාරික ජීවිතයට ඇයි බද්ධ වෙලා තියෙන්නේ? ඇයි අවශ්‍ය වෙලා තියෙන්නේ? අපි දන්නවා මේ බැංකු කියන උපකාරක සේවාව ව්‍යාපාරයකට සම්බන්ධ වන්නේ මේ ව්‍යාපාරයේ තියෙන වටිනා වත්කම් විශේෂයක් වන මේ මූල්‍ය සම්පත. නැත්තම් මුදල්, අපි සරලව කිව්වොත් මුදල්, මූල්‍ය සම්පත. ඒකත් එක්ක අපිට නිරන්තරයෙන් කටයුතු කරන්න සිද්ධ වෙන නිසා. ව්‍යාපාරයක සාර්ථකත්වයේ මනින්නේ ඒ ව්‍යාපාරයේ මූල්‍ය ශක්තිය මත බොහෝ විට. ඒක නිසා තමයි අපි කියන්නේ ඒක ලාභදායීත්වය හොයන්න අපි කරන ඒ උත්සාහයට තමයි අපි කියන්නේ මේ මූල්‍ය ප්‍රකාශන සකස් කරනවා කියලා. එතකොට ව්‍යාපාරයක් දියුණුවෙන් දියුණුවටපත් වෙනවා කියලා කියන්නේ මේ ව්‍යාපාරයේ තියෙන වත්කම් එන්න වර්ධනය වීමක් සිද්ධ වෙන්න ඕන. කුමක් නිසාද? ව්‍යාපාරය අභ්‍යන්තරයේ උපයන ආර්ථික ප්‍රතිලාභ නිසා. සරලව කිව්වොත් එහෙම අපි මුදලක් ව්‍යාපාරයට ආයෝජනය කරනවා. අපි ඒ මුදල නිවැරදිව කළමනාකරණය කරොත් අපිට ඒ මුදලට අමතරව අපිට ලාභයක් එකතු වෙනවා. ඊට පස්සේ ව්‍යාපාරේ වත්කම් ඉහළ යනවා. ඒක නිසා මේ ව්‍යාපාරික ක්‍රියාදාමයේ කොතනින් කරත් අපිට මේ මුදල් කියන මූල්‍ය එහෙම නැත්නම් ඒ වත්කම් වල ශක්තිය මනින මේ මූල්‍ය ඒකකය අපිට අමතක කරන්න බෑ. ඒක බද්ධ වෙලා තියෙන දෙයක්. ඒ වගේම අපි දන්නවා භෞතිකව ව්‍යාපාරයකට ලැබෙන මුදල් අපිට කළමනාකරණය කරන්න අවශ්‍යයි. අපිට ලැබෙන මුදල් අපිට හැම මොහොතකම ඒක අපිට ගෙවීමක් සඳහා භාවිතා කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒක එක ලක්ෂණයක්. ඒ වගේම තමයි අපිට ගෙවන්න ඕන මුදල් සෑම වෙලාවකම ව්‍යාපාරේ නොමැති වෙන්නත් පුළුවන්. මුදල් ආකාරය. ඒකට තමයි අපි කියන්නේ ව්‍යාපාරික ද්‍රවශීලතාවය කියලා. ව්‍යාපාරයක හැම වෙලේම භෞතිකව මුදල් ටිකක් ඉතුරු වෙලා තියෙනවා නම් අපි කියනවා ද්‍රවශීලතාවයක් තියෙනවා කියලා. මගේ සාක්කුවේ සල්ලි තියෙනවා නම් රුපියල් 10000ක් මම දන්නවා රුපියල් 10000ක් දක්වා ඉදිරි දවස් ටිකේදී මට අවශ්‍ය කරන නොයෙකුත් අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න මට හැකියාවක් තියෙනවා කියලා. නමුත් මං අතේ සල්ලි නැත්තම් මට ඒ වගේ මට අවශ්‍ය දේවල් අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න මට හදිසිය කරන්න බෑ. එමනම් එක්ක මම මගේ මාසේ පඩිය ලැබෙනකල් ඉන්න ඕන. එහෙම නැත්තම් ණය ගන්න ඕන. ඒ වගේ විවිධාකාරයේ සාධක ඊට බලපානවා. ඉතින් මේ ව්‍යාපාරයක නිරන්තරයෙන් ගැවසෙන අඩු වැඩි වෙවි වෙනස් වෙන මේ මුදල් කළමනාකරණය කරන්න තමයි අපිට මේ බැංකු සේවාවන් අවශ්‍ය වන්නේ. එකක් තමයි මේ මුදල් කියලා කියන්නේ වටිනා සම්පතක්. හිඟ සම්පතක්. ඒක නිසා ඒකට ආරක්ෂාවක් අවශ්‍යයි. මේක නැති වෙන්න පුළුවන්. වංචා දූෂණ සිද්ධ කරන්න පුළුවන්. සොර සතුරු ගන්න පුළුවන්. මේ වගේ නොයෙකුත් තර්ජන මේ මුදල් වලට තියෙනවා. ඒක නිසා ආයතනයක මේ මුදල් ගැවසෙන තැන කැෂියර් එක, සේප්පුව මේ වගේ දේවල් ඉතාමත් ආරක්ෂිතව කැමරා දාලා පාලනයක් ඇතුව තමයි ඒවවල කටයුතු මෙහෙයුම් කටයුතු සිද්ධ කරන්නේ. ඔගොල්ලෝ ඒක පිළිගන්නවා. හරි? ගෙදර වුණත් අපි සල්ලි ටික දාන්නේ කාටවත් පේන්නේ නැති හොඳටම ආරක්ෂාවක් තියෙන තැනක කියලා අපි පිළිගන්නවා. අපි කවදාවත් අපේ තියෙන මුදල් පසුම්බිය අනාරක්ෂිතව අපි කොතනකවත් තියලා යන්නේ නැහැ. ඒක හැම වෙලේම අපි බොහෝ විට තියාගෙන ඉන්නේ අපේ සාක්කුවක. සල්ලි තියාගෙන මේ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහටම තමයි ව්‍යාපාරයකටත් මේ මූල්‍ය සම්පත ඒකට ආරක්ෂාවක් සපයන්න අවශ්‍ය වෙනවා. ව්‍යාපාරයේ තුල තියනවා කියලා කියන්නේ මේක හැම වෙලේම ඒක අවදානමක් වෙන්න පුළුවන්. එහෙමනම් ව්‍යාපාරික අවදානම් කළමනාකරණයක් සිද්ධ කරන්න අවශ්‍යයි. ඔන්න ඕක එක කාරණයක්. අපිට බැංකු බද්ධ වෙන්න
බලපාන එක කාරණයක් තමයි අපි අතේ ගැවසෙන අතිරේක මුදල් වලට ආරක්ෂාවක් සැලසීමේ අවශ්‍යතාවයක් තිබීම. මීට අමතරව මේ මුදල් අපි අතේ මං කිව්වා ද්‍රවශීලතාවය කියලා. ලාච්චුවේ නිකන් මුදල් තියනවා කියලා කියන්නේ සතියක් හරි දෙකක් හරි මාසයක් හරි වෙනයම් ප්‍රයෝජනයක් ගන්න නැතිව මුදල් ආකාරයෙන්ම භෞතිකව තියෙනවා නම් පාවිච්චි කරන්නේ නැතිව ඒක අපිට අවාසිදායක තත්ත්වයක්. ඇයි එහෙම කියලා කියන්නේ? අද මේ මූල්‍ය සේවාවන් පද්ධතිය දියුණු වෙලා තියෙනවා. මූල්‍ය සේවා අපිට නිෂ්පාදන රාශියක් තියෙනවා. අපිට ලැබෙනවා සමහර මූල්‍ය සේවාවන් නිෂ්පාදන උදාහරණයක් විදිහට ඉතිරි කිරීමේ ගිණුමක්. ස්ථාවර තැන්පතුවක්. එහෙම නැත්නම් කෝල් ඩිපොසිට් කියලා જાතියකුත් තියෙනවා. හරි? ඒ කියන්නේ හදිසියේ අපිට මුදල් ගන්න පුළුවන් විදිහට අපිට තියන්න පුළුවන් තැන්පතු විශේෂයක්. මේ කුමන තැන්පතු විශේෂයක් අපි තෝරගත්තත් ඒ වයින් අපිට අපේ අතිරික්ත මුදලක් අපිට තියන්න පුළුවන් නම් බැංකුවට දීලා එක පැත්තකින් අපිට ආරක්ෂාවක් සැලසෙන අතර අනෙක් පැත්තෙන් මේ මුදල් බැංකුවේ තියෙන ඕනම දවසක් දක්වා දිනපතා මේකට ප්‍රතිලාභයක් අපිට ලබා දෙනවා. ඒකට අපි කියනවා පොලි ආදායම් කියලා. බැංකුවකට අපි රුපියල් ලක්ෂයක් දැම්මොත් මාස අන්තිමේදී අපිට ලක්ෂයකට වඩා වැඩි මුදලක් අපිට ලබා ගැනීමේ අපූරු හැකියාවක් මේ මූල්‍ය සේවාවන් තුළ තියෙනවා. බැංකුවේ ලාච්චුවේ තිබ්බොත් එහෙම ඒක කවදාවත් වැඩි වෙන්නේ නැහැ. නමුත් අපි මේ මුදල් ටික බැංකුවක ගිහලා තැන්පත් කරොත් බැංකුව අනිවාර්යෙන්ම අපිට වැඩි ප්‍රතිලාභයක් ලබා දෙනවා. ඒක කරන්නේ කොහොමද කියන එක ගැන හරියට දැනගන්න ඕන නම් මේ බැංකු ගැන වැඩියෙන් අපිට අධ්‍යයනය කරන්න වෙනවා. නමුත් ඒක අපේ මාතෘකාවේ කොටසක් නොවන නිසා මම ඒ ගැන මේ වගේ පුංචි සඳහනක් කරමින් පමණක් මම ඒක අවසන් කරනවා. ඒ වගේම තමයි දරුවනේ මේ බැංකු අපේ හදිසි මුදල් අවශ්‍යතාවයන් ඇති වෙන අවස්ථාවක මම අර කිව්ව ඉස්සෙල්ලා උදාහරණේ වගේ ඇතැම් අවස්ථාවල් වල අපේ ද්‍රවශීලතාවය දුර්වල වෙනවා. ද්‍රවශීලතාවය කියලා කියන්නේ මොකද්ද? මේ ඇත්තටම භෞතිකව අපිට මුදල් වගේ තියෙන දේවල් ඒ හැකියාව. අපිට ගෙවීමක් කරන්න පුළුවන් වෙන්නේ මොකද්ද? මුදල් සල්ලි ටිකක් තිබ්බොත් අර 5000 කොළ 1000 කොළ මේ වගේ භෞතිකව තිබ්බොත් තමයි අපිට කාට හරි ගෙවීමක් සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව අපි කිව්වොත් එහෙම අපි සතියකින් ගෙවන්නම් ඒ මොන හරි කියලා පොරොන්දුවක් දුන්නොත් ඒ පොරොන්දුවේ ශක්තිමත්භාවය අඩුයි. අපිට මුදල් තියනවා තරම් සතුටක් ශක්තියක් එතන නැහැ. ඒක නිසා මේ ව්‍යාපාරික කටයුතු අපිට කරගෙන යාමට ඇත්තටම සමහර වෙලාවල් වලදී අපිට මුදල් අවශ්‍ය වෙනවා. සමහර වෙලාවල් වලදී සැපයුම්කරුවන් අපෙන් ඉල්ලනවා මුදල් ටිකක් හරි ගෙවන්න නැත්නම් අපිට බඩු දෙන්න බෑ කියලා. ඉතින් ඒ වගේ ව්‍යාපාරයක ඇතැම් අවස්ථාවල් වල අපිට අවශ්‍ය මුදල් නැති අවස්ථාවක ඒ කියන්නේ මේ මුදල් ආකාරයෙන් නැතිව වෙනත් ආකාරයකින් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි විකුණපු දේවල් ණය ගැතිය විදිහට තියෙනවා. මුදල් බවට පරිවර්තනය වෙන්න කිට්ටු තැනක තියෙනවා. එහෙම නේද? ණය ගැතියෙක් කියලා කියන්නේ මුදල් වගේ දෙයක් තමයි. තාම නමුත් සුද්ධව මුදල් නෙමෙයි. එයා සතියකින් හරි මාසයකින් හරි ඒ සල්ලි ටික අපිට දෙනකොට තමයි ඒක මුදල් බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් අපිට මුදල් අවශ්‍ය නිසා ඇතැම් අවස්ථාවල් වල අපිට බැංකු අපිට මේ නැති මුදල් අපිට ලබා දෙනවා. ඒකේ එක ක්‍රමයක් තමයි අර අපි අපේ විෂය නිර්දේශය අපි දැක්කේ බැංකු අයිරා කියලා. අපිට මුදල් නැති අවස්ථාවක අපිට මුදල් ටිකක් දෙනවා. බැංකු අයිරාවක් අපිට අයිරා පහසුකමක් හදලා දීලා. එහෙම නැත්නම් හදිසි ණයක් අපිට දෙනවා. මේ වගේ බැංකු පද්ධතිය තුලින් අපිට විවිධ සේවාවල් සැලසෙනවා. එමනම් ඔන්න ඔය කාරණා නිසා තමයි අපිට මේ බැංකුවක ගිණුමක් නඩත්තු කිරීමේ අවශ්‍යතාවයක් ඉන්නේ. එමනම් ලංකාවේ ඉන්න ඕනම පුරවැසියෙකුට තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරන්න පුළුවන් නම් ඩෙන්ටිටි කාඩ් එකක් තියෙනවා නම් බැංකු ගිණුමක් අපිට ආරම්භ කරන්න පුළුවන්.
ඒකෙදී අපිට මුලින්ම කරන්න ඕන දේ තමයි අපේ අනන්‍යතාවය තහවුරු කරලා අපි මුදලක් තැන්පත් කරන්න ඕන. එතකොට මේ තැන්පත් කරන මුදල නීත්‍යානුකූලව උපයපු මුදල් බවට අපිට ඔප්පු කරන්න පුළුවන් නම් අපිට පුළුවන් බැංකු ගිණුමක් පහසුවෙන්ම ආරම්භ කරන්න. එමනම් අපි බැංකු ගිණුමක් පිළිබඳ මූලික අවබෝධය අපි ලබා ගත්තා. ඊළඟට අපි මේ ව්‍යාපාර ගැන කතා කරනකොට අපි වැඩි වශයෙන් අපි කතා කරන්නේ විශේෂිත වූ ගිණුමක් ගැන. මොකක්ද? ජංගම ගිණුම. මම ඕගලන්ට කිව්වා ගිණුම් වර්ග කීපයක් තියෙනවා කියලා. ඉතිරි කිරීමේ ගිණුම් සහ ස්ථාවර තැන්පතු සහ ජංගම ගිණුම්. හරි? මේවට අපි ඉංග්‍රීසියෙන් කියනවා කරන්ට් account එකක් කියලාත් අපි කියනවා. හරි? එතකොට අපිට මේ ව්‍යාපාර කිරීමේදී අපිට වැදගත් වන්නේ මෙන්න මේ කරන්ට් account. කරන්ට් account කියන ව්‍යාපාර ගිණුම් විශේෂය තමයි බැංකු ගිණුම් විශේෂය. ජංගම ගිණුම්. එතකොට මොකද්ද ජංගම ගිණුමක් කියලා කියන්නේ? ඒක බැංකුවක තියෙන විශේෂිත වූ ගිණුම් වර්ගයක්. හරි? මම මේ විදිහට කියන්නම්. ජංගම ගිණුමක් අපි ආරම්භ කළොත් ඒකටත් අපිට මුලින්ම සිද්ධ වෙනවා මොකද්ද? මූලික තැන්පතුවක් කරන්න. අපි ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරත් ජංගම ගිණුමක් ආරම්භ කරත් අපි මුලින්ම අපි අර ඒක ඕපන් කරන්න අවශ්‍ය ඩොකියුමන්ට්ස් එක දීලා නිර්දේශයන් අරගෙන අපිට වෙනවා මූලික තැන්පතුවක් කරන්න. එතකොට මේ ජංගම ගිණුමක තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ පොලිය කියන සාධකය. මොකද්ද පොලිය කියලා කියන්නේ? පොලිය කියලා කියන්නේ මේ මුදලට ලැබෙන ප්‍රතිලාභයක්. මුදලට ලැබෙන ප්‍රතිලාභයක් තමයි බැංකුවල තියෙන මුදලට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක මේ අවිධිමත් වෙළඳපොලෙත් මේ පොලි ගනුදෙනු සිද්ධ වෙනවා. අපි සල්ලි ටිකක් දුන්නොත් සතියක් භාවිතා කරොත් අපිට පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. අනුන්ට අයත් මුදලක් පාවිච්චි කිරීම මත ඒ පාවිච්චි කිරීම සඳහා ගෙවීමක් වැනි. ගෙවෙනවා කියලා කියන්නේ. අපි මේ පාවිච්චි කරා වෙනුවට අපිට වන්දියක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒකට තමයි පොලිය කියලා කියන්නේ. එතකොට මේ ජංගම ගිණුමක අපිට ඒකේ මුදල් තැන්පත් කරා කියලා අපිට පොලියක් කවදාවත් හම්බෙන්නේ නැහැ. හරිම පුදුමයි. බැංකුවට සල්ලි දානවා මාසයක් හරි අවුරුද්දක් හරි ඒ සල්ලි ටික තිබ්බත් අපිට පොලියක් ලැබෙන්නේ නැල්ලු. ඉතින් මේක ඇයි එහෙමනම් අපි ජංගම ගිණුමක් අපි නඩත්තු කරන්නේ? ඒකේ ප්‍රයෝජනයක් තියනවද? ඒ ප්‍රශ්නේ ඔයගලන්ට ඒ ගැන හිතන්න ඉඩ ඇරලා මම මේකේ අනිත් පැත්ත ගැන කියන්නම්. හරි? අපි බැංකු අයිරාවක් ලබා ගත්තොත් බැංකු අයිරාවක් කියලා කියන්නේ මේ ජංගම ගිණුමක් හා බද්ධ තවත් මූල්‍ය සේවාවක්. හරි? අයිරාවක් කියලා කියන්නේ කෙටි සඳහනක් කරොත් එහෙම අපිට සල්ලි නැති අවස්ථාවක බැංකුව අපිට බලයක් දෙනවා අපේ විශ්වාසය මත පදනම් කරගෙන අපිට ගෙවීම් ටිකක් කරන්න චෙක්පත් මාර්ගයෙන්. අපි චෙක්පත් මගින් තමයි ජංගම ගිණුමක අපි සියලුම ගෙවීම් සිද්ධ කරන්නේ. අපිට මුදල් ගන්න ඕන වුණත් අපිට මුදල් ගෙවන්න ඕන වුණත් අපිට චෙක් කොලයක් භාවිතා කරන්න වෙනවා. ඒ චෙක් කොලේ තමයි අපි බැංකුවට නියෝගයක් දෙන්නේ අහවල් පුද්ගලයාට රුපියල් ලක්ෂයක් ගෙවන්න 10000ක් ගෙවන්න 5000ක් ගෙවන්න යනාදී වශයෙන් අපි බැංකුවට නියෝගයක් දෙනවා මගේ ගිණුමේ තියෙන මුදල් ටික භාවිතා කරලා මේ ගෙවීම සිද්ධ කරන්න කියලා. එතකොට මේ ජංගම ගිණුම් වල මම ඔයගලන්ට කිව්වා විශේෂ හැකියාවක් තියෙනවා කියලා. අපේ ගිණුමේ සල්ලි නැතත් අපිට ගෙවන්න පුළුවන්. හරිම අපූර්වයි. දැන් මගේ සාක්කුවේ සල්ලි නැතුව මට 7ක්වත් දෙන්න පුළුවන්ද කාටවත්? බෑ.
නමුත් අපූර්ව හැකියාවක් තියෙනවා ජංගම ගිණුමක් තියෙන ව්‍යාපාරිකයෙකුට account එකේ සල්ලි නැතත් ගෙවීමක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ ජංගම ගිණුමක් කියලා කියන්නේ අපිට විශේෂිත වූ සේවාවක් සපයන ගිණුමක්. ඒක නිසා ව්‍යාපාරිකයෝ මේ ජංගම ගිණුම් භාවිතා කරනවා. ප්‍රතිලාභයක් නොමැති වුණත් අපිට විවිධාකාරයේ ප්‍රතිලාභ තියෙනවා. ජංගම ගිණුමක් අපි හොඳින් නඩත්තු කරනවා නම් අපිට විවිධ ණය පහසුකම් බැංකුව අපිට සලසනවා. අයිරා පහසුකම් සලසනවා. ඒ වගේම වෙනත් සේවාවන් නොමිලේ සපයන අවස්ථාවල් තියෙනවා. ව්‍යාපාරයේ සේවකයන්ට අවශ්‍ය සැලරිස් ටික ඔක්කොම බැංකුව මගින් නොමිලේම ගෙවලා දානවා. නොමිලේ ගෙවලා දානවා කියන්නේ මේ බැංකුවේ සල්ලි වලින් ගෙවන එක නෙමෙයි. එහෙම ගෙවනවා නම් හරිම සෝ. එහෙම නෙමෙයි. අපි සැලරිස් ටික ඔක්කොම හදලා දීපු ගමන් නැත්තම් අපිට මේවා ගණන් කර කර කොච්චර අමාරුද ලියුම් කාර්යවලට දාලා පොඩ්ඩක් හිතන්න බෑන සේවකයෝ 100ක් ඉන්නවා නම් පඩි ගෙවන දවසට අපි කොච්චර මහන්සි වෙන්න ඕනද? නෑ. අපිට තියෙන්නේ බැංකුවට මේ ෂීට් එකක් හදලා මෙයාට මෙච්චරයි ඔක්කොම කියලා ණය කපා ගන්න ඒවා ඔක්කොම කරලා අපිට තියෙන්නේ බැංකුවට ඒ ස්ටේට්මන්ට් එක දෙන එක විතරයි. බැංකුව නොමිලේම මේ පඩි ටික ඒ සේවකයාගේ account වලට දානවා අපේ ජංගම ගිණුම භාවිතා කරලා. ඉතින් ජංගම ගිණුමක් කියන එක ව්‍යාපාරිකයන්ට බොහෝ විට නැතුවම බැරි ප්‍රොඩක්ට් එකක්. ඒක නිසා පොලියක් අපිට නොලැබුණත් මේ ජංගම ගිණුමට තැන්පත් කරන මුදල් වලට අපිට වෙනත් වූ විශේෂ වාසි මේ ජංගම ගිණුම් මගින් සැලසෙන නිසා අපි ජංගම ගිණුම් නඩත්තු කරන්න බැංකු සමග අපි හුරු වෙලා තියෙනවා. එහෙමනම් අපි මේ කතා කරන ව්‍යාපාරවල අපි මේ කතා කරන ගිණුම් විශේෂය තමයි මේ ජංගම ගිණුම් කියන විශේෂය, කරන්ට් account කියන විශේෂය. හරි නේද? හරි. බැංකුවේ මුදල් තැන්පත් කිරීම. හරි. මෙතෙන්දි මං මුලින්ම කිව්වේ මේකේ පළවෙනි පියවර තමයි අපි සිද්ධ කරන්න ඕන බැංකු ගිණුමක් ආරම්භ කිරීම. ඒ සඳහා අපිට මූලික තැන්පතුවක් සිද්ධ කරන්න අවශ්‍ය වෙනවා. රුපියල් ලක්ෂයක් 50000ක් ඒ වගේ බැංකුව කියනවා අවම වශයෙන් මෙච්චර ගාණක් අපිට තැන්පත් කරොත් තමයි අපිට ජංගම ගිණුමක් ආරම්භ කරන්න පුළුවන් කියලා. ඒ වගේම සමහර බැංකු කියනවා නිර්දේශයකුත් ගේන්න කාගෙන් හරි. මොකද මේ ජංගම ගිණුම් අපි සමහර වෙලාවල් වල ණය බැංකු අයිරා වගේ පහසුකම් දෙන නිසා මේක ඉතාමත් විශ්වාසනීය විදිහට කරන්න ඕන දෙයක් නිසා ගණදෙනුකරුගේ අවංකභාවය ඉතාමත් වැදගත්. මොකද චෙක්පත් මගින් ගණදෙනු කරන නිසා. චෙක්පත් මගින් නොයෙකුත් වංචනික ක්‍රියාවල් සිද්ධ කරන්න පුළුවන් නිසා තමයි මේ වගේ පාලනයක් මේ බැංකු ඇති කරලා තියෙන්නේ මේ විශේෂයෙන් ජංගම ගිණුම් නඩත්තු කිරීමේදී. හරි. ඊළඟට අපි බැංකුවක ගිණුම් මුදල් තැන්පත් කරන්නේ කොහොමද? දැන් ඔන්න ඕගොල්ලෝ චිත්‍රයක් මවා ගන්න. අපේ ව්‍යාපාරයේ සහ බැංකුව කියන්නේ ආයතන දෙකක්. එහෙම නේද? අපේ ව්‍යාපාරයේ තියෙනවා. මේ තමයි අපේ බිස්නස් එක. ඒ වගේම බැංක් එක. right? එහෙනම් මේ අපේ ව්‍යාපාරය. මේක බැංක් එක. ආයතන දෙකක්. හරි? අපේ ව්‍යාපාරයේ තියෙන මුදල් අපි මොකද්ද කරන්නේ?
අපි භෞතිකව මෙතනට අරන් ඇවිල්ලා මෙතනට ගෙනල්ලා මෙතන කවුන්ට් එකේ ඉන්න ඒ අයට අපි ගිහිල්ලා මේ මුදල් ටික බාර දෙන්න ඕන. එහෙම නේද? මෙතනින් අපි පිටත් වෙලා මුදල් ටිකත් අරන් ඇවිල්ලා මේ විදියට අපි බැංකුවට ඇවිල්ලා මේ කැෂියර්ට දීලා තමයි අපි භෞතිකව මේ මුදල් තැන්පතු කිරීමක් කරනවා කියලා කියන්නේ. එහෙම නැතුව මේක ඇතුළෙම අපිට බිස්නස් එකේ ඉඳගෙන මේක කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි භෞතිකව බැංකුවට ගිහිල්ලා මුදල් ටික තැන්පත් කරන්න ඕන. එහෙම කරනකොට අපිට මුලින්ම මොකද්ද කරන්නේ? අපි දන්නවා අපි මේ කතා කරන්නේ මූලික සටහන් පොත්පත් ගැන. එහෙම නේද? අපි ඕනම ගනුදෙනුවක් කරනකොට අපිට මූලාශ්‍ර ලියකියවිල්ලක් තියෙන්න ඕන. ඊට පස්සේ තමයි අපිට මූලික සටහන් පොත්පත් අපිට ඒ ආශ්‍රයෙන් අපිට නඩත්තු කරන්න පුළුවන් වෙන්නේ. යාවත්කාලින කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අතිශය වැදගත් මේ මූලාශ්‍ර ලියකියවිලි කියන දේවල්. හරි නේද? එතකොට මේ ව්‍යාපාරයේ වැඩිපුර තියෙන මුදල් ටික බැංකුවේ තැන්පත් කරන්න අවශ්‍ය නම් අපිට මේකේ ඉන්න ප්‍රධාන මුදල් අය කැමි විසින් විධිමත් බැංකුවේ මුදල් තැන්පත් කරනවා කියන සටහන ව්‍යාපාරය ඇතුලේ සිද්ධ කරලා පියන් කෙනෙක් හරි වෙන යම් නිලධාරියෙක් මාර්ගින් භෞතිකව මේ මුදල් ටික බාර දීලා ඒ දෙනකොට ගෙවීම් වවුචරයකුත් අපි නිකුත් කරනවා. මොකටද බැංකුවේ තැන්පත් කරා කියලා. එහෙම නැත්තම් අපි කොහොමද කියන්නේ මේ සල්ලි වලට මොකද්ද උනේ කියලා? අපිට ගණදෙනු අමතක කරලා දාන්න බෑ. සෑම දවසක්ම අවසානයේදී අපි කියන්න ඕන ව්‍යාපාරයේ අයිතිකරුවන්ට එහෙම නැත්තම් මූල්‍ය අධ්‍යක්ෂකට ගණකාධිකාරීවරයාට අද දින මොනවද මුදල් වලට සිද්ධ වුනේ? කීයක් එකතු වුණාද? කීයක් ගෙවීම් කරාද? කීයක් ඉතිරි තියනවාද? වැඩිපුර තියෙන මුදල් කීයක් බැංකුවට යවුවද කියලා. ඊට සනාථ කිරීම සඳහා තමයි මේ මූලාශ්‍ර ලියකියවිලි අපි පෙන්වන්නේ. එහෙමනම් මෙතනදී මූලාශ්‍ර ලියකියවිල්ලක් අපි නිකුත් කරයි. ඒකට අපි කියනවා ගෙවීම් වවුචරය කියලා. ගෙවීම් වවුචරයක් මාර්ගයෙන් මේ දෙන මුදල් ටික අපි බැංකුවට අරන් ගිහිල්ලා ඉස්සෙල්ලම කරන්නේ මෙන්න මේ පැත්තේ වෙනම තැනක තියෙනවා කවුන්ට් එකක මේසයක් උඩ තියෙනවා මේ වගේ ලස්සනට මේ ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම මේවා තියලා අපිට තියෙනවා මේ ගෙවීම් වවුචර්ස් අපිට ලබා ගන්න පුළුවන්. මෙතනින් කොලයක් අරගෙන ඒක මේ විදිහට අපිට ඒක සිද්ධ වෙනවා මේක පුරවන්න. එතකොට මේ බැංකුවට ගිහිල්ලා අපි මුලින්ම කරන්න ඕන මේ බැංකුවේ මෙන්න මෙතන තියෙනවා මේ ගෙවීම් වවුචර් තියලා තියෙන තැනක් තියෙනවා ඕනම බැංකුවක ලස්සනට මේ විවිධ ආකෘති පත්‍ර තියලා තියෙන තැනක් තියෙනවා. එතනින් අපි තැන්පතු කියන ආකෘතිය අරගෙන ඒක ඉස්සල්ලාම අපි පුරවන්න ඕන. අපි තැන්පත් කරන ගාන දාලා නම දාලා ඒක අස්සනුත් කරලා මේක පුරවලා ඊට පස්සේ මේකත් එක්ක තමයි අපි මේකේ පිටපත් දෙකක් තියෙනවා. හරි? ඊට පස්සේ මේක පුරවලා අපි අපේ ජංගම ගිණුම් අංකය දාන්න ඕන මතක ඇතුව. ඒක තමයි අපේ අනන්‍යතාවය. ඒකට තමයි අපි මුදල් තැන්පතු කරන්න උත්සාහ කරන්නේ. මේක අපි පුරවලා මේ කැෂි එකේ ඉන්න ඒ නිලධාරියා ගාවට ගිහිල්ලා අපි අර ඒ තුණ්ඩුවත් එක්ක තැන්පතු පත්‍රිකාවත් එක්ක තමයි මේ මුදල් ටික අපි ගිහිල්ලා බාර දෙන්නේ. ඊට පස්සේ එතන අර කවුන්ටර් මැෂින් එකක් තියෙනවා. ඒකට දාලා ඒකෙන් කවුන්ට් කරනවා. ඒත් එක්කම අනිත් පැත්තේ තියෙන තිරේ අපිට පේනවා මේක වැඩි වෙලා එකපාරම 10000යි කියලා අපිටත් පේනවා. අඩුපාඩුවක් තියෙනවා නම් අපිට කියනවා. ඊට පස්සේ දෝෂ සහිත නෝට්ටු තියෙනවා නම් ඒකත් කියනවා. නවීන තාක්ෂණය උපරිම ආකාරයෙන් භාවිත වෙන තැනක් තමයි බැංකු කියලා කියන්නේ බැංකු පද්ධතිය. ඊට පස්සේ අපි මුදල් ටික දුන්නයින් පස්සේ බැංකුව කරන්නේ ඒ ටික බැංකුවේ කැෂියර් එකට අරගෙන
පරිගණක පද්ධතිය තුළ අපි නමින් ඒ විවෘත කරන account එකේ සඳහන් කරගන්නවා ඒකට මුදල් ලැබීමක් විදිහට. මොකද මේ අපි තැන්පතුවක් කරනවා කියලා කියන්නේ දරුවනේ මතක තියාගන්න අපිට ඒක මොකද්ද? දැන් ඔන්න මම මේ ප්‍රශ්නේ අහන්නේ මේ ගණදෙනු වර්ග පිළිබඳ. ගිණුම් වර්ග පිළිබඳ. වර්ග කීයක්ද තියෙන්නේ? 5යිනේ තියෙන්නේ. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. එhmenan මේ මුදල් කියලා කියන්නේ මොනවද? මුදල් කියලා කියන්නේ වත්කමක්. එහෙම නේද? එතකොට මේ බැංකුවක තියෙන බැංකු account එකක් කියලා කියන්නේ මොනවද? ඒකත් අපේම සල්ලි. ආරක්ෂාව පිණිස මෙතන තියාගන්න නැතුව ඒ ටික මෙතනට යවලා අපි වෙනුවෙන් බැංකුව ඇතුලේ තියෙන බැංකුවේ සේප්පුවට මේ සල්ලි ටික ගිහිල්ලා බාර දෙනවා. එතකොට මේ වත්කම වෙනස් වෙනවද? නැහැ. තව දුරටත් මේ මුදල් ටික වත්කමක්. හරි නේද? එහෙමනම් මේ ටික බාර ගන්න බැංකුවට මේක වගකීමක්. ඇයි මේ අනුන්ගේ සල්ලි ටිකක් තමයි බාරගන්නේ. ඒක නිසා බැංකුව පැත්තෙන් ගත්තොත් එහෙම මතක තියාගන්න අපේ තැන්පතුව කියන්නේ බැංකුවට වගකීමක්. බැංකුවේ ණය හිමියෙක් තමයි අපි. බැංකුව අපි ඉල්ලන ඕනම මොහොතක මේ සල්ලි ටික අපිට දෙන්න සූදානම් වෙලා ඉන්න ඕන. එහෙම නේද? එහෙම තමයි. එහෙමනම් අපි මේ සල්ලි ටික බාර දුන්නාන් පස්සේ ඒ ටික බාර අරගෙන ඒගොල්ලෝ අස්සනක් දාලා print එකක් දාලා ඒ print එකත් එක්ක අපිට පිටපතක් දෙනවා. ඔන්න ඕක තමයි අපිට තැන්පතු කරා කියලා කියන්න අපිට ලැබෙන සාක්ෂිය. මොකක්ද ඒකට කියන්නේ? මූලාශ්‍ර ලියකියවිල්ල, source document එක. හරි? ඊට පස්සේ අපි ඒක නැවත වතාවක් ගිහලා අපි ප්‍රධාන මුදල් අය කැමිට දෙනවා. හරි මේ බැංකුවට මේ සල්ලි ටික දැම්මා මෙන්න ස්ලිප් එක කියලා. මේක බැලුවා. හරි. බැංකුවෙන් අස්සම් කරලා අර කාබන් වලින් print එකෙන් ඒ printer එකක් තිබිලා අපිට මේක හොඳට ලැබෙනවා. ඒ කියන්නේ මේක ප්‍රබල සාක්ෂියක් බැංකුවේ තැන්පතු කරා කියන්නේ ඒක වෙනම ෆයිල් එකක් අපි දාලා ආරක්ෂිතව අපි ඒක තියාගෙන ඉන්නවා. මෙතන තියෙන ගැටලුව තමයි දැන් මුදල් ටික ව්‍යාපාරයේ තුල නැහැ. දැන් මුදල් ටික තියෙන්නේ බැංකුව ඇතුලේ. ඒක නිසා හැම වෙලේම අපි දැනගෙන ඉන්න ඕන අපේ සල්ලි කීයක් බැංකුවේ තියෙනවද? බැංකුව දැනගෙන ඉන්න ඕන මේ බිස්නස් එකට අයිති සල්ලි කීයක් බැංකුවේ තියෙනවද කියලා. ඉතින් මේ විශ්වාසය තහවුරු කරගන්න අවශ්‍ය නිසා අඩුම ගානේ මාසෙකට සැරයක් මෙයා මොකද කරන්නේ? මෙයා print out එකක් ගන්නවා මේ බැංකුවේ තියෙන ගිණුම් පද්ධතිය තුලින් ඔබට තියෙන ශේෂය කොච්චරද කියලා. ඔබ කියලා කියන්නේ කවුද? අපේ බිස්නස් එක. අපේ බිස්නස් එක නමින් මේ තැන්පත් කරපු මුදල්, දිනපතා තැන්පත් කරපු මුදල්, අතරතුර සමහර මුදල් අයින් කරගෙන ඇති, චෙක්පත් නිකුත් කරලා ඇති, ගණදෙනු රාශියක් සිද්ධ වෙනවා මේ බැංකු ගිණුම තුල. ඒ රාශියක් සිද්ධ වෙලා අවසානයේ යම්කිසි ශේෂයක් තියෙනවා නම් ඒ ශේෂය තහවුරු කරලා මාසෙකට සැරයක්වත් ස්ටේට්මන්ට් එකක් නිකුත් කරනවා. ඔබේ ව්‍යාපාරයේ නමින් අපේ බැංකුවේ නඩත්තු කරන බැංකු ගිණුමේ ගිණුම් සාරාංශය මෙන්න කියලා. ඒකට තමයි අපි බැංකු ප්‍රකාශය කියලා කියන්නේ. ඒ ප්‍රකාශයේ දිහා බලලා ව්‍යාපාරයට තහවුරු කරගන්න පුළුවන්. එකින් එක ගණදෙනුව හඳුනගෙන තැන්පත් කරපු දේවල්, ගෙවීම් කරපු දේවල් නිසි ආකාරයෙන් ගිණුම්ගත වෙලාද බැංකුව තුල කියන තහවුරුව සාක්ෂිය සිද්ධ කරගන්න පුළුවන් සැසඳීමක් කරලා. එමනම් භෞතිකව තැන් දෙකක තමයි මේකේ තියෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න බැංකුවට මුදල් යවන විට අනිවාර්යයෙන්ම ගිණුම්ගත කිරීමක් අවශ්‍ය වනවා. ඇයි ඒ තවදුරටත් ව්‍යාපාරයේ තුල මුදල් නැති නිසා දැන් මේ මුදල් ටික ව්‍යාපාරයෙන් බැංකු ගිණුමකට තමයි යන්නේ. ඒක නිසා මතක තියාගන්න අපිට බැංකු ගිණුමක් අලුතෙන් ඕපන් කරන්න වෙනවා ව්‍යාපාරයේ ඇතුලේ තියෙන ලෙජරය ඇතුලෙත්. ව්‍යාපාරයේ ලෙජරයක් තියෙනවා. මුදල් පොත කියන එක තුල තවදුරටත් මේ ගණදෙනුව අපිට සිද්ධ කරන්න බෑ. එහෙමනම් අලුත් ලෙජර ගිණුමක අවශ්‍යතාවයක් එනවා. මොකද්ද?
මුදල් වලින් අපි ඉවත් කරලා බැංකුවේ තැන්පත් කරන මුදල් ටික ඒ ටික පෙන්වන්න අපිට බැංකු ගිණුමක් අපිට ආරම්භ කරන්න සිද්ධ වෙනවා. බැංකු ගිණුමක් ව්‍යාපාරයේ ඇතුලේ තියෙන ලෙජරේ තුලත් ආරම්භ කරලා අපි බැංකු තැන්පතුවක් කරනකොට අපි ඒ ලෙජරේ තුල දැන් මොකද්ද සිද්ධ කරන්න ඕන? මම ඕගලන්ට කිව්වා බැංකු ගිණුම කියන්නේත් නැවත වතාවක් වත්කම් ගිණුමක්. ඇයි ඒ? මුදල් කියන්නේ වත්කම්. හරි? එහෙමනම් මුදල් ගිණුම වගේම බැංකු ගිණුමත් වත්කමකි. ඒක නිසා අපේ ද්විත්ව සටහන මොකක්ද? හරි? අපි දන්නවා වත්කම් ගිණුමක මූලික රූපය මොකද්ද? හර පැත්තට තමයි එකතු වෙන්නේ. තැන්පත් කරන දේවල් එකතු කරන්නේ අපි වැඩි කරන්නේ හර පැත්තට. එමනම් බැංකු ගිණුමත් වත්කම් ගිණුමක් නම් මුදල් වලින් ඉවත් කරන මුදල් ටික බැංකුවේ තැන්පත් කරනවා කියලා කියන්නේ බැංකු ගිණුම හර කරන්න අවශ්‍යයි. එහෙම නේද? එමනම් බැංකු ගිණුම හර කරනවා. එතකොට මේ තවත් වත්කමකින් ඉවත් වීමක් සිදුවන නිසා වත්කමක අගය අඩුවීමක් සිද්ධ වෙන නිසා මුදල් පොත නම් අපි බැර කරනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි බැංකුවේ තැන්පත් කිරීමේ ද්විත්ව සටහන සකස් වන්නේ. හොඳින්ම පැහැදිලිද? පැහැදිලි. එහෙමනම් අපි ඉදිරියට යමු. අපිට දැන් සාකච්ඡා කරන්න තියෙන උපමාතෘකාව ව්‍යාපාරයට ලැබෙන චෙක්පත් බැංකුවේ තැන්පත් කිරීම. ව්‍යාපාරයට පිටතින් ලැබෙන චෙක්පත්. මොනවද? අපේ ව්‍යාපාරයේ මෙන්ම අනෙකුත් ව්‍යාපාරත් එක්ක අපේ ව්‍යාපාරික සම්බන්ධතාවයන් තියෙනවා. උදාහරණයක් විදිහට අපේ ඉන්න සම්බන්ධිත පාර්ශ්වයන් කීපයක් ගත්තොත් එහෙම අපේ ණය ගැතියෝ ඉන්නවා. ණය ගැතියෝ කියලා කියන්නේ අපේ භාණ්ඩ අපි ණයට විකුණාවෙන් පස්සේ తాවකාලිකව අපිට මුදල් දෙන්නේ නැතුව ප්‍රමාද කරලා අපිට මුදල් දෙන්න ඕන කොට්ටාසයක් තමයි ණය ගැතියෝ කියලා කියන්නේ. ඒ වගේම අපිට වෙනත් අපිට ගෙවීම් කරන්න සිද්ධ වෙන යම් කිසි කොටසක් ඉන්නවා නම් උදාහරණයක් විදිහට අපි හිතමු අපි ව්‍යාපාරයේ ගොඩනැගිල්ලක් අපි කුලියට දීලා තියෙනවා. බද්දට දීලා තියෙනවා. එතකොට අපිට ගෙවීමක් සිද්ධ කරන්න ඕන මාස්පතා ඒ ව්‍යාපාරයේ පරිහරණය කරන අනිකුත් පාර්ශවය ඒගොල්ලෝ අපිට ගෙවන්න ඕන. මේ ආකාරයෙන් ණය ගැතියෝ සහ වෙනත් අපිට ගෙවීම් කරන්න තියෙන පාර්ශව අපිට ගෙවීම් සිද්ධ කරන්න පුළුවන් චෙක් පතකින්. ඇයි ඒ? ඔවුනුත් මේ අපි වගේම ජංගම ගිණුම් නඩත්තු කරනවා නම් ඇතැම් අවස්ථාවල් වල ඔවුන් මුදල් භාවිතා කරනවා වෙනුවට අපිට චෙක් පතක් නිකුත් කරන්න පුළුවන්. චෙක් පතක් කියලා කියන්නේ තමාගේ ගිණුම සම්බන්ධයෙන් ගිණුම් අංකය දාලා බැංකුවට කරන නියෝගයක් ඒකේ සඳහන් වන ඒ පක්ෂයට පාර්ශවයට මෙන්න මේ ගෙවීම සිද්ධ කරන්න කියලා බැංකුවට කරන අනකිරීමක් තමයි චෙක් පතක් නිකුත් කරනවා කියලා කියන්නේ. මේ ආකාරයෙන් අපිට චෙක්පත් මාර්ගයෙන් අපිට යම් යම් ගෙවීම් සිද්ධ කරනවා නම් අපිට මුදලින් නෙමේ මේවා දැන් ලැබෙන්නේ. ඒ ලැබෙන චෙක්පත් අපි මුදල් බවට හරව ගන්න ඕන. හරි? චෙක්පතක් කියලා කියන්නේ කඩදාසියක්, නියෝගයක්. එතකොට මේකත් අපිට ගෙනත් දෙන්නේ මේ අපේ බිස්නස් එකට ගෙනත් දෙන්නේ අපි එතනින් රිසිට් එකක් නිකුත් කරලා අපි ඒ චෙක්පත ලද බව ලදුපතකින් මුදල් මැමයකින් අපි බාහිර පාර්ශ්වයට තහවුරු කිරීමක් සිද්ධ කරන්න අවශ්‍යයි. එම ගානෙන් අපි වගකීම නිදහස් කරා කියලා. ඊට පස්සේ අපි ගාව තියෙන ඒ චෙක්පත අපි ඒක අපේ මුදල් බවට පරිවර්තනය කරගන්න ඕන නම් අපිට දැන් කරන්න තියෙන්නේ ඒක නැවත වතාවක් බැංකුවකට ගිහිල්ලා අපේ බැංකු ගිණුමට ඒක තැන්පත් කරන්න ඕන. මොකද මේ චෙක්පත් අපිට
වෙනත් ආකාරයකින් අපිට මුදල් කරගන්න අපහසුයි. එහෙමත් ක්‍රම තියෙනවා. අපිට චෙක්පත් වෙන කාට හරි දීලා මුදල් ගන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් විවිධ ක්‍රම තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් අපිට තියෙන ක්‍රමේ තමයි මේ චෙක්පත ගිහිල්ලා අපේ ජංගම ගිණුමට අපි ගිහිල්ලා තැන්පත් කරයින් පස්සේ ඒකට අවශ්‍ය මුදලින් අපේ ජංගම ගිණුම අගය වැඩි කරනවා. ඒකේ තියෙන ශේෂය වැඩි කිරීමක් සිද්ධ කරනවා. ඉතින් මේකත් ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. මොකද අපි හිතමු මේ චෙක්පත දෙන්නේ වෙනත් බැංකුවකින් කියලා. මම ඉන්නේ ABC කියන බැංකුවේ. එතකොට මේ චෙක්පත අපිට ලැබෙන්නේ DEF කියන බැංකුවෙන්. එහෙම නේද? එතකොට මේ මුදල මම මගේ ජංගම ගිණුමට තැන්පත් කරාට ඒ තැන්පත් කරපු මොහොතේම ඒකට සල්ලි ටික එන්නේ නැහැ. ඇයි හේතුව? එතකොට මේ මගේ බැංකුව ඒ චෙක්පත අර අනිත් බැංකුවෙන් DEF කියන බැංකුවෙන් ඒ බැංකුවෙන් ඉවත් කරගෙන මෙතනට ගේන්න ඕන. ඒ සල්ලි ටික. ඒක නිසා එකපාරම මගේ ගිණුමේ ශේෂය වැඩි වෙන්නේ නැහැ. ඒකටත් යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. ඒකට අපි කියන්නේ චෙක්පත් නිෂ්කාසන ක්‍රියාවලිය කියලා. ඉතින් ඒවා අපේ දුවලා පුතාලට එච්චරට ඉගෙන ගන්න නැති නිසා මම ඒක නිකන් just mention කරා විතරයි. හරි? හැබැයි අනිකුත් පුද්ගලයාගේ ගිණුම තියන්නේ මගේ බැංකුවේම නම් වැඩේ පහසුයි. මේ කම්පියුටර් එකේ ගහනකොටම ඒ අහවලාගේ ගිණුමත් අපිට බලා ගන්න පුළුවන්. ඒකෙන් මේ මුදල් ටික ඉවත් කරලා මගේ ගිණුමට දාන්න පුළුවන්. එhmenan චෙක්පත් අපි තැන්පත් කරනකොට අපි මොකද්ද කරන්න ඕන? නැවත වතාවක් අපි ව්‍යාපාරයෙන් අපි ඉස්සලම මොකද්ද කරන්නේ? චෙක්පතක් ලද බව අපි මුලින්ම ව්‍යාපාරයේ සටහන් කරගන්න ඕන. ඒක තමයි මම කිව්වේ. චෙක්පතකින් මුදල් ලැබෙනකොට අපිට ක්‍රම දෙකකට ඒක තැන්පත් කරන්න පුළුවන්. එකක් තමයි ඒ ලැබුණු චෙක්පත ඒ මොහොතේම එදාම අපිට ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ චෙක්පත අපි තියාගෙන ඉඳලා දවසක් දෙකක් තියාගෙන ඉඳලා අපි මේක තැන්පත් කරනවා නම් අපි කරන්නේ මුලින්ම මේක අපි මුදල් ලැබුණු විදිහට මුදල් පොතට අපි ඉස්සලම මේ චෙක්පත දාගන්නවා. අන්න බලන්න. අපිට ලැබෙන චෙක්පතක් අපි මුදල් ගිණුමට ඉස්සලම දාගන්නවා. හැබැයි මේ මුදල් නෙමෙයි. ඒතර මුදල් ගිණුමට චෙක්පත් අපිට දාගන්න පුළුවන්ද? පුළුවන්. හරි? චෙක්පත් අංකය දාලා මේක චෙක් කියන ඒ හඳුනා ගැනීමේ සංකේතයක් දාලා අපි මුදල් පොතට తాවකාලිකව අපි මේක හර කරගන්නවා. ඊට පස්සේ අපි බැංකුවට මේක පසු දිනයක හරි දවස් දෙකකින් හරි යවනවා නම් මුදල් පොතෙන් ඉවත් වීමේ සටහනකුත් ඒකේ දාලා බැර සටහනක් දාලා අපි ව්‍යාපාරය ඇතුලේ අපි කිව්වා බැංකු ගිණුමක් අපි නඩත්තු කරනවා කියලා. අන්නේ බැංකු ගිණුමට අපි ඒ අවස්ථාවේදී හර කරනවා. ඊට පස්සේ මුදල් පොතෙන් ඉවත් වීම පෙන්වන්න ඕන නිසා මුදල් කියන වත්කම් ගිණුම අපි අඩු කරන්නේ මුදල් ගිණුම බැර කිරීමෙන්. අපි දන්නවා වත්කම් ගිණුමක හර වැඩි කරන්නේ මේ පැත්ත, අඩු කරන්නේ මේ පැත්ත. ඒ කියන්නේ මේ පැත්ත බැර, මේ පැත්ත හර. මේ තියෙන්නේ මුදල් ගිණුම. right? එමනම් මුදල් පොත බැර කරලා අපි මොකද්ද කරන්නේ? බැංකු ගිණුම තමයි අපි හර කරන්නේ. මෙන්න මේ සටහන තමයි මේ මෙතන පෙන්වන්නේ. මොකද්ද කරන්නේ? චෙක්පත් තැන්පත් කිරීම නිසා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ මුදල් වැඩි වේ. බැංකු කියන්නේ වත්කම් ගිණුමක් වැඩි වෙන්නේ මේ පැත්තෙන්, අඩු වෙන්නේ මේ පැත්තෙන්. සමානයි. එhmenan බැංකු ගිණුම වැඩි වෙනවා පෙන්වන්න අපි ඒ තැන්පත් කරන මුදල මේ පැත්ත හර කරනවා. මුදල් ගිණුමෙන් එක ඉවත් වෙන නිසා මුදල් පොත හර කරගන්නවා. එහෙම නේද? එසේම මුදල් පොතේ හරට සටහන් කළ චෙක්පත් පසුව බැංකුවේ තැන්පත් කරන විට පහත දක්වන පරිදි දිත්ත සටහන තැබිය යුතුය. ඒක තමයි මේ අපි පෙන්නලා තියෙන උදාහරණයේ විදිහට.
හරිද? එහෙනම් මෙතෙන්දි මම පැහැදිලි කරේ මුලින්ම අපි චෙක් පතක් අපි එවලේම බැංකුවේ තැන්පත් කරන්නේ නැත්නම් අපි මුලින්ම తాවකාලිකව මේ මුදල් පොත අපි මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලම මේක මුදල් පොත හරහා තමයි අපි මේක යවන්නේ. ඉස්සෙල්ලම මුදල් පොත අපි හර කරලා අපිට මේක ලැබෙනවා ඇත්තේ ණය ගැතියෙක්ගෙන්. චෙක් පතක් අපිට ලැබෙන්නේ අපි හිතමුකෝ ණය ගැතියෙක්ගෙන් කියලා. ණය ගැතියා. මේ චෙක් පත අපිට ලැබෙන්නේ ණය ගැතියෙකුගෙන් නම් අපි ණය ගැතියා බැර කරලා මොකද ණය ගැතියාගේ ගැතිභාවය අඩු කරගන්නවා. මෙතෙන්දී අපිට මුදල් ලැබෙන නිසා චෙක් අංක කියලා දාලා තමයි අපි මේක කරන්නේ. චෙක් 25 ඒ වගේ ණය ගැති ගිණුමෙන් තමයි මේක යන්නේ. චෙක් අංක 25 මේ ආදි වශයෙන් සටහනක් දාගෙන මේක හර කළා ණය ගැතියා බැර කරා. ඊළඟට මේ මුදල් තැන්පත් කිරීම අපි දැන් ඒකට අදාළ ගිණුම් දෙක වෙන්නේ මුදල් පොත සහ බැංකු පොත. මුදල් ගිණුම බැර කරලා බැංකු ගිණුම හර කරනවා. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? අපි මේ සටහන බැංකුවේ දැම්මට ප්‍රමාණවත් මදි. මේ චෙක් පත අරගෙන දැන් අපි බැංකුවට යන්න ඕන. බැංකුවට ගිහිල්ලා අපි මොකද්ද කරන්නේ? අපිට නැවත වතාවක් බැංකුවට ගිහිල්ලා අර මුදල් අරන් ගියා වගේ ඉස්සලම අර මේවා ආකෘති පත්‍ර තියෙන මේසෙට ගිහිල්ලා චෙක්පතු තැන්පත් පත්‍රිකාවක් තුණ්ඩුවක් තෝරගෙන ඒකේ තියෙන විස්තර ටික අපි ඔක්කොම පුරවනවා. අපේ බැංකු ගිණුම් අංකය ඊට පස්සේ මේ චෙක්පතේ තියෙන අංකය චෙක්පතක තියෙන ලක්ෂණ තියෙනවා. චෙක්පත් අංකයක් තියෙන්න ඕන. ඒ චෙක්පත නිකුත් කරන බැංකුව තියෙන්න ඕන. ඊට පස්සේ මේක නිකුත් කරන පුද්ගලයාගේ ගිණුම් අංකය තියෙන්න ඕන. ඒ නිකුත් කරන පුද්ගලයාගේ නම තියෙන්න ඕන. මේවා ඔක්කොම මේ චෙක්පතක් ඇතුලේ කලින් print වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ පෑනින් ලියනවා අපිට මේ දැන් වර්තමාන ගනුදෙනුවේ වටිනාකම සහ අපේ නම ලියලා තමයි මේ චෙක් පත අපිට හම්බෙන්නේ. එතකොට මේ චෙක් පතේ හිමිකරුවා අපි තමයි. එහෙමනම් ඒ කියන්නේ මේ මුදල් ලැබෙන බෙනිෆිෂරි කියලා කියන්නේ අපි තමයි ප්‍රතිලාභියා. ප්‍රතිලාභලාභියා අපි. චෙක් පත නිකුත් කරන්නේ අපේ සැපයුම් කරුවෙක් හරි කවුරු හරි. එහෙමනම් ඒකත් එක්ක අපි කවුන්ටරයට ගිහිල්ලා අපි තැන්පතු පත්‍රිකාවක් පුරවලා තමයි අපි කැෂියකට දෙන්නේ. ඔවුන් විසින් මේ චෙක් පත ගිණුමේ තැන්පත් කරගන්නවා. අර මං ඉස්සලා කිව්ව විදිහට. ඊට පස්සේ අර නිෂ්කාසනයේ සිද්ධ වුණායින් පස්සේ තමයි අපේ බැංකු ගිණුමේ ශේෂය වැඩි වෙන්නේ. හැබැයි බැංකුවට මේක ලැබෙන මොහොතේදී බැංකුව මොකද්ද කරන්නේ? අපේ account එක ඒක බැංකුවේ තියෙන අපේ account එක ඒගොල්ලෝ ඒක බැර කිරීමක් සිද්ධ කරනවා. මොකද බැංකුව පැත්තෙන් මේක වගකීමක් නිසා. මනම් මතක තියාගන්න හැම වෙලේම අපිට වත්කමක් වන බැංකු ගිණුමේ ශේෂය බැංකුවට වගකීමක්. මොකද ආයතන දෙකක් නේ අපි. ඒකන්ද මේක අපි කවදාවත් පටලව ගන්න හොඳ නැහැ. බැංකුවට මේක අපේ මුදල් වගකීමක් වෙනවා. මොකද බැංකුවේ ණය හිමියෙක් තමයි අපි. බැංකුව අපිට ණය නිසා. හරි. ඒ වගේම බැංකුව අපේ ණය ගැතියෙක් වෙනවා. ඇයි අපේ සල්ලි වල බාරකාරත්වය දැන් තින්නේ බැංකුවේ. බැංකුව අපිට ඉල්ලන ඕනම මොහොතක මේ මුදල් ටික දෙන්න ඕන නිසා. හරි. ඊළඟට මම කිව්වා චෙක් පතක් මුදල් පොත හරහා යන්නේ නැතුව එවලෙම බැංකු ගත කරනවා නම් මොකද්ද සිද්ධ කරන්නේ? ඒ අවස්ථාවේදී අපි අර මුදල් පොතට මේක తాවකාලිකව දාගන්න ඒ එන්ට්‍රි අපි දාන්නේ නැහැ. ගිණුම් ඒ විදිහට සකස් කරන්නේ නැහැ. අපි කෙලින්ම කරන්නේ මොකද්ද? අපි උපකල්පනය කරමු. අපිට හම්බෙන්නේ චෙක් පත කාගෙන්ද? අපේ ණය ගැතියෙක්ගෙන් නම්. හරි. ඊට පස්සේ අපේ බැංකු ගිණුම තියෙනවා. ඊළඟට අපේ මුදල් ගිණුමත් තියෙනවා.
හරි මොනවද මේ ගිණුම් තුන මේක අපි නම් කරගමු මුදල් බැංකු ගිණුම සහ ණය ගැතියෝ අපි මේ අවස්ථාවේ සාකච්ඡා කරන්නේ චෙක්පත ලැබෙන අවස්ථාවේදීම කෙලින්ම බැංකුවට යවනවා නම් අපි කොහොමද ව්‍යාපාරය ඇතුලේ මේ ලැබීම ගිණුම්ගත කරන්න කියලා. ඒ වගේ අවස්ථාවක අපි මුදල් පොත භාවිතා කරන්නේ නැතුව මුදල් ගිණුම හරහා යන්නේ නැතිව මේ ඍජුවම බැංකුව තැන්පත් කිරීම අපි මෙන්න මේ විදිහට සටහන් කරගන්නවා. මොකද බැංකු ගිණුම කියලා කියන්නේ වත්කම් ගිණුමක්. අපිට ලැබෙන්නේ රුපියල් 10000ක් නම් හරි ඒක ලැබෙන්නේ විකුණුම් වලින් නම් මේ අවස්ථාවේදී විකුණුම් කියලා ගිණුමකුත් තියෙන්න පුළුවන් ණය ගැතිය වගේම විකුණුම් නම් අපි කෙලින්ම විකුණුම් ගිණුම බැර කරලා 10000 අපි දන්නවා ආදායම් ගිණුමක් අපි හර කරන්නේ චෙක්පතකින් ලැබෙන නිසා බැංකු ගිණුමේ අපි කෙලින්ම ඒක මුදල් ගිණුමට අපි යන්නේ නැහැ. අපි කෙලින්ම බැංකු ගිණුම හර කරනවා විකුණුම් කියලා. විරුද්ධ ගිණුමේ නම චෙක්පත් අංක අපිට මේක දාන්න පුළුවන්. චෙක් අංකය මොකක්ද කියලාත් අපි සඳහන් කරගන්නවා 10 කියලා. 10000ක් කෙලින්ම අපි හර කරනවා. මේ අවස්ථාවේදී අපි මුදල් පොත හරහා යන්නේ නැතුව කෙලින්ම බැංකු ගිණුම අපි මොකද්ද කරන්නේ? වත්කම් ගිණුම වැඩි කරගන්නවා විකුණුම් ගිණුම බැර කරගන්නවා. හරි ඊළඟට අපි මේක ගිහිල්ලා බැංකු ගිණුමේ තැන්පත් කරනවා ස්ලිප් එකක් පුරවලා බැංකුවට ලබා දීලා. එතකොට බැංකුව පැත්තෙන් මොකද කරන්නේ? අපේ ගිණුමට බැංකුව බැර කරගන්නවා. ඒකට බැංකුවේ ද්විත්ව සටහන අපිට වැදගත්කමක් නැහැ. බැංකුවේ අපිට වාසිදායක ශේෂයක් තියෙනවා කියලා කියන්නේ හැම වෙලේම බැංකු ගිණුමේ බැර ශේෂයක් තියෙනවා කියන එක. බැංකු ගිණුමේ හර ශේෂයක් තියෙනවා කියලා කිව්වොත් අපිට අවාසදායක ශේෂයක් ඒ කියන්නේ බැංකු අයිරාවක් වගේ අවස්ථාවක්. හොඳයි. මෙන්න මේක තමයි අපි අරන් යන චෙක්පත බැංකුවේ තැන්පත් කරන්න අපි කිව්වා අපිට ආකෘතියක් සම්පූර්ණ කරන්න සිද්ධ වෙනවා කියලා. එතකොට අපි අර වෙනම තැනක මේ වගේ ආකෘති පත්‍ර තියලා තියෙනවා. අපි එතනට ගිහිල්ලා මේ ආකෘති පත්‍රය තෝරගන්න ඕන. මොකද මුදල් වලට අදාළ වන මුදල් තැන්පතු ආකෘති පත්‍රය අපිට භාවිතා කරලා චෙක්පතක් අපිට තැන්පත් කරන්න බෑ. ඒක නිසා මේ තියෙන්නේ මේ මහජන බැංකුවේ විසින් කලින් සකස් කරලා තියෙන තැන්පතු පත්‍රිකාවක් චෙක් සඳහා භාවිතා වන එක. ඒක හන්ද තමයි චෙක් තැන්පතු තුණ්ඩුව කියලා කියන්නේ. එහෙමනම් අපේ දුවලා පුතාලා බලන්න ඕගොල්ලෝගේ අම්මා තාත්තා බැංකුවේ තැන්පත් කර විට මේ වගේ ස්ලිප් එකක් ඕගොල්ලන්ට ගෙනල්ලා ඇති. චෙක්පතකින් ගියා නම් සහ මුදල් වලින් ගියා නම් මේවා පොඩ්ඩක් අරගෙන මේවායේ තියෙන තොරතුරු දිහා පොඩ්ඩක් බලන්න මොන සාක්ෂිද ඕගොල්ලන්ට එකෙන් හොයාගන්න පුළුවන් කියලා. ඒකේ අස්සන් තියෙන්න පුළුවන්. පරිගණක පද්ධතියෙන් යාවත් කාලීන වෙච්ච ඉලක්කම් තියෙන්න පුළුවන්. දිනය වේලාව වගේ වැදගත් තොරතුරු රාශියක් තියෙන්න පුළුවන්. මේකට අපි කියන්නේ මූලාශ්‍ර ලියවිල්ලක් කියලා. චෙක්පත් තැන්පත් කිරීමේ පත්‍රිකාව මේක අපිට ලැබෙන මූලාශ්‍ර ලේඛනයක්. මූලාශ්‍ර ලියවිල්ලක්. මේක භාවිතා කරලා තමයි අපිට පුළුවන්නේ අපේ මූලික සටහන් පොතක් වන බැංකු ගිණුම යාවත් කාලීන කරගන්න. එතකොට මේකේ දාන්න තියෙනවා මේ අපි අපේ ගිණුමට දානවා නම් මෙතන අපේ ගිණුමේ නම ABC Limited නම් ABC Private Limited නම් අපි මේ විදිහට අපේ ගිණුමේ නම දාලා අපේ ගිණුම් අංකය අපි හිතමු 10.64 කියලා. ඒකත් දාලා මේකේ දිනෙත් දාලා අපි මොකද කරන්නේ?
මේකේ ගානත් අපි දාලා අපි තැන්පත් කිරීම පිළිබඳව අවශ්‍ය සියලු තොරතුරු අපි මේකේ සඳහන් කරගන්නවා. මොකද්ද? මේ චෙක්පත නිකුත් කරන බෑන්ක් එක මොකද්ද? හරි, බෑන්ක් එක අපි හිතමු පෑන් ඒසියා කියලා. එතකොට අපි පෑන් ඒසියා කියලා මෙතන ලියන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒකේ බැංකුවේ අංකයකුත් දාන්න ඕන. ඊට පස්සේ චෙක් එකේ අංකයක් දාන්න ඕන. අපිට නිකුත් කරන චෙක් පතේ අංකය. ඊට පස්සේ ඒකේ වටිනාකමත් අපි දාන්න ඕන රුපියල් 10000යි. මේ විදිහට ගිහිල්ලා මේකේ අන්තිමට අස්සනත් අපි දාන්න ඕන. හරි, මුදල් බාරකරු නිලධාරියාගේ අස්සන, තැන්පත්කරුගේ අස්සන. මෙතන අපේ අස්සනත් අපි දානවා. දැම්මෙන් පස්සේ මේකත් එක්ක තමයි අපි චෙක් පත අමුණලා අපි එක්ක කවුන්ටරයට බාර දෙනවා. එහෙම නැත්නම් මැෂින් එකක් තියෙනවා. ඒ මැෂින් එක ඇතුලේ මේක වැලිඩේට් කරලා අර පොඩ්ඩක් මැෂින් එකට දානකොට පොඩි print එකක් එනවා. අපිටම මේ සේවාව කරගන්න පුළුවන්. මේකේ මේ ස්ලිප් එක අපි ඇතුළට දාලා වැලිඩේට් වුණායින් පස්සේ පොඩි print එකක් වැදුනායින් පස්සේ අපි මේකේ එක පිටපතකට අපේ ඔරිජිනල් චෙක් පත ඇතුළත් කරලා ඒ බොක්ස් එක ඇතුළට දාලා අනිත් පිටපත අරගෙන අපි අපේ කැෂියර් එකට ගිහිල්ලා බාර දෙනවා. ඒක මාර්ගයෙන් තමයි අපි මූලාශ්‍ර ලියකියවිල්ල මාර්ගයෙන් තමයි අපි මුදල් පොත එහෙම නැත්නම් බැංකු ගිණුම අපි යාවත් කාලීන කරගන්නේ. හොඳයි. එහෙමනම් අද දින පාඩමේදී අපි මේ අපේ 8 වන පාඩම් මේකකින් පස්සේ අපි පටන් ගත්ත 9 වෙනි පාඩම බැංකු ගිණුම් පිළිබඳ සාකච්ඡාව අපි ආරම්භ කරා. ඒකේ බැංකු ගිණුමක් කියන දේ අපි හැඳින්වීම සිද්ධ කරා. ඊට පස්සේ බැංකු ගිණුමක් කොහොමද ආරම්භ කරන්නේ? ඊට පස්සේ බැංකුවකට අපිට තැන්පත් කරන්න සිද්ධ වෙන මුදල්, ඒ වගේම චෙක්පත්, මේ වගේ ඒ ප්‍රායෝගික අවශ්‍යතාවයන් හඳුනගෙන ඒවා ව්‍යාපාරයේ ඇතුලේ ගිණුම් ගත කරන්නේ කොහොමද? හරබැර සටහන්, දිත්ත සටහන් නීතිය. ඊට පස්සේ චෙක්පතක් අපි ලැබුණයින් පස්සේ ඒක කෙලින්ම අපි බැංකු ගත කරනවා නම් දිත්ත සටහන වෙනස් වෙන්නේ කොහොමද? යනාදී වශයෙන් කරුණු කාරණා රාශියක් ගැන අපි අද සාකච්ඡා කරලා තමයි ඉන්නේ. එhmenan අපිට තවදුරටත් මේ මාතෘකාව පිළිබඳ බොහෝ කරුණු සාකච්ඡා කරන්න තියෙනවා. අපි එහෙමනම් නැවත වතාවක් ඉක්මනට හමු වෙමු. ඊළඟ පාඩමෙන් අපි ව්‍යාපාරයේ විසින් නිකුත් කරන චෙක්පත් පිළිබඳ සාකච්ඡාව ආරම්භ කරලා ඉදිරි කොටස් ටික සාකච්ඡා කරන්න අපි අවස්ථාවක් ලබා ගමු.